පින්වත්නි, මේ ඔබ දකින්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ 80 කෝටියක් බිම අතුරලා රන් කහවණු පූජා කරපු ඒ භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටපු ජේතවනාරාමය. ඇත්තෙන්ම අපි හරීම වාසනාවන්තයි මේ බුද්ධ උත්පාද කාලයක ඉපදිලා මෙවැනි පුණ්‍ය භූමියක් ඇස් දෙකින් දැක බලාගෙන හිත පුරා පින් කරගන්න. ඉතින් මේ භූමියේ මේ මාවත දිගේ යනකොට මුලින්ම හමු වෙන්නේ එදා කපිලවස්තුවේදී බුදුරජාණන්සේගේ සෙවණැල්ලත් සැපයි කියලා භාග්‍යතුන් වහන්සේගේ සුළඟිල්ල එල්ලිලා භාග්‍යතුන් වහන්සේ සමග පසුපසින් ඇවිල්ලා අරහත්ත්වයට පත් වුණු සසර ගමන අවසන් කරලා පිරිනිවන් පාපු ඒ රාහුල මහරහතන් වහන්සේගේ කුටිය තමයි ඔබට මුලින්ම දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ රාහුල මහරහතන් වහන්සේ බුදුරජාණන්සේ සමීපයේ යම්තාක් වැඩ සිටියද මේ ජේතවනාරාමේ ඒ රාහුල මහරහතන් වහන්සේ වැඩ හිටපු කුටිය ඔබට දැක බලාගෙන ඒ උතුම් මහරහතන් වහන්සේ වන්දනා කරගන්න පුළුවන්. ඒ රාහුල මහරහතන් වහන්සේ තව්තිසාවේදී පිරිනුවම් පානවා. මේ රාහුල මහරහතන් වහන්සේ වැඩ සිටි කුටිය තමයි ඔබට දැක බලා ගන්න ලැබෙන්නේ. ඉතින් රාහුල මහරහතන් වහන්සේ කුටියෙන් පස්සේ ජේතවනාරාමේ තවත් කුටියක් ඉදි වුණා. ඒ තමයි බොහෝ ගිලන්ව වැඩ සිටපු අපේ පූතිගස්ත තිස්ස ස්වාමීන් වහන්සේ කුටිය. ඉතින් ජම්බුද්වීපයේ ඉන්දියාවට ගිය අයට මේක දැක බලාගෙන වඳින්න පුළුවන්. මේ කුටිය. දැන් මේ පූතිගස්ත ස්වාමීන් වහන්සේ ඔබ දන්නවා බොහෝ අසනීප වුණා. මේ පූතිගස්ත ස්වාමීන් වහන්සේ වැඩ සිටිය කුටිය. ඉතින් භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේදී මේ උතුම් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටපු භූමියක් තමයි මේ ජේතවනාරාම කියන්නේ. ඊට පස්සේ ඔබට දකින්නේ බොහෝ ගැටලු සම්බන්ධව ඇති වුණු කරජ රාජිකාරාමේ. බුදුරජාණන්සේට මේ භූමිය පූජා කරාට පස්සේ නිගණ්ඨයන්ටත් වුණා මේ භූමිය හරි මේ වටිනා කියන ධන සම්පත් ලැබෙන භූමියක් කියලා කොසල් රජතුමාව රවට්ටගෙන ඒගොල්ලන්ටත් කුටියක් හදාගන්න ඕන වුණා. නමුත් පසුව භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීමට නැවත වතාවක් කොසල් රජතුමා මේ භූමිය අරගෙන මෙතන හදපු මේ රාජිකාරාමේ තමයි මේ ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ. පසු කලක නැවත ඒක මහා සංඝ රත්නයටම පූජා කරා. එතකොට මේ භූමිය දකිද්දී ඔබට රන් කහවණු තමයි මේ භූමියේ පස්වලට පේන්න ඕනේ. ඔබ හිතන්න අනේ පිළිසිටුතුමාගේ ශ්‍රද්ධාව ජේතවනාරාමයේ මිල කරලා දෙන්න බෑ කියද්දී ජේත කුමාරයා අන්තිමට කියන්නේ මේ භූමිය රන් කහවණු වෙනුවෙන් වැහුවොත් දෙනවා කියලා. නොදෙන්න තමයි කිව්වේ. නමුත් දෙන්න වුණා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ. ඔය ඔබ දකින්නේ එදා වැඩ සිටිය රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අතීතයේ හදපු චෛත්‍ය ස්ථාන. ඉතින් මේ ස්තූප ඉතින් මේවත් මේ ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි භූමියේ ඒ මහරහතන් වහන්සේලා වැඩ සිටි ස්ථාන සිහි වෙන්න ඉදි කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ විශාල පරිසරයක් තියෙන මේ ජේතවනාරාමේ ඊළඟට යද්දී අපිට ලිඳක් දැක ගන්න ලැබෙනවා. පින්වත්නි මේ ලිඳ එදා මේ ජේතවනාරාමයට ඇවිල්ලා පැහැදුණු එක්තරා බමුණෙක් තමන්ගේ දරුවෝ 7 දිනත් එක්ක බණ අහලා හරි සතුටටපත් වෙලා තමන්ගේ දරුවෝ 7 දිනත් තමන්වත් සිහි වෙන්නේ කොන් 8කට සකස් වෙන විදිහේ ලිඳක් බුද්ධ කාලේ නිර්මාණය කරා. ඉතින් අදටත් අපිට ඒ 8 කොන් ලිඳ තමයි මේ ජේතවනාරාමේදී දැක ගන්න ලැබෙන්නේ. ඉතින් අපි මේවා දැක බලාගෙන විශේෂයෙන් මේ කාලේ හිත පහදව ගන්න ඕනේ. මේ තියෙන වසංගතත් එක්ක අපි මිය ගියොත් අපිට මේවා ආයේ දකින්න ලැබෙයිද කියලා හිතා ගන්න අමාරුයි. ඉතින් බුද්ධ උත්පාද කාලෙක විතරයි බුදු කෙනෙක්ගේ ඒ වැඩ සිටියේ පරිසරයක් පවා
දැක බලාගෙන හිත පහන් කරගන්න පුළුවන්. ඉතින් සුගතිගාමී වීමේ පින් රැස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ දැකීමෙන්ම ඒ දේවල් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ අපිට හම්බෙනවා තව කුටියක්. ඔබ දන්නවා ප්‍රත්‍යලාභයෙන් අග්‍ර අපේ සීවලී මහරහතන් වහන්සේත් බුදුරජාන්සේ ඇසුරේ වැඩ සිටිය මහරහතන් වහන්සේ නම. සමහර චාරිකාවන් වල වඩිනකොට දීර්ඝ පාරක් නම් බුදුරජාන්සේ අහනවා අපේ සීවලී ඉන්නවද මේ ගමනට කියලා. ප්‍රත්‍යලාභයෙන් අග්‍ර වූ අදටත් බොහෝ දෙව් මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වෙන උතුම් සීවලී මහරහතන් වහන්සේ කුටිය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් සීවලී මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සීවලී මහරහතන් වහන්සේ කුටිය තමයි මේ උන්වහන්සේ වැඩ හිටියේ. ඊළඟට අපේ මේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා. ඔබ දන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ. පින්වත්නි මේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්නකොට බුදුරජාණන්සේ පිරිවරාගෙන මේ භූමිය කොයිතරම් ලස්සනට තියෙන්නේ නැද්ද? මේ තියෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ වැඩ සිටිය කුටිය. ඉතින් අපේ අඟුලිමාල මහරහතන් වහන්සේට নমස්කාර වේවා. ඉතින් මේ අඟුලිමාල මහරහතන් වහන්සේ කුටියට පස්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධම්සෙනවි උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් නිදන් තැන්පත් කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වෙන්න ඒ හදපු ස්තූපයක් තමයි අපිට ජේතවනාරාමෙදි මුණ ගැහෙන්නේ. ඉතින් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ උතුම් රහත් ධාතුන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. අපගේ බුදුරජාණන්සේගේ ධම්සෙනවි සාරිපුත්තයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ ධාතු චෛත්‍යයට පස්සේ තවත් රහතන් වහන්සේලාගේ වෙනුවෙන් ඉදිවුණු ස්තූප තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේ පුණ්‍ය භූමියේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අපගේ භාගතුන් වහන්සේ බොහෝ කල සුවසේ දේව මිනිසුන්ට ධර්මයේ දේශනා කළා. බොහෝ සම්බුද්ධ දේශනාවල ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ කියලා මේ දේශනා පටන් ගන්න මේ භූමිය මුල් කරගෙන. ඉතින් ඊළඟට අපිට දැක බලා ගන්න ලැබෙන පින්වත්නි එදා ඒ ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ ආරෝග්‍ය ශාලාව ඒ වගේම පිළිගැනීමේ කුටිය. ඒ කියන්නේ අසනීපදත් වෙන ස්වාමීන් වහන්සේලාට බෙහෙත් ඒ වගේම ඊට අවශ්‍ය සුව පහසුව පිණිස සකස් කරපු එහෙම නැත්නම් සමහර අය සඳහන් කරන විදිහට ස්වාමීන් වහන්සේලා වැඩියාම සුවසේ පිළිගැනීමෙන් වැඩ සිටීමට සලස්වපු කුටියක් තමයි අපිට මේ වන්දනා කරන්න ලැබෙන. ඉතින් මේ මහා රහතන් වහන්සේලා මේ භූමිය ස්පර්ශ කරපු මේ ස්ථාන මේ විදියට අපේ ඇස් දෙකෙන් දැක බලාගෙන සිත් පහන් කරගන්නකොට අපේ සිත්වල කුසල චේතනා මතුවෙනවා. අපිට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් අපේ මේ මනුෂ්‍ය ජීවිතයේ මේ බුද්ධ ශාසනය ගොඩාක් වාසනාවන්ත එකයි. මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකොට මේ දේවලුත් අහිමි වෙලා යනවා. ඊට පස්සේ අපි කොයිතරම් ඉපදුනත් අපිට මේ දේවල් අහනව ඇරෙන්න දැක බලා ගන්න ලැබෙන්නේ මේ තියෙන්නේ ඒ ආරෝග්‍ය ශාලාව. එහෙම නැත්නම් පිළිගැනීමේ කුටිය. ඉතින් මේ කුටියට කොයිතරම් මහරහතන් වහන්සේලා වඩින්න ඇද්ද? අපගේ මහරහතන් වහන්සේලා කොයිතරම් සුව පහසුවෙන් මේ භූමිය දිගේ ඒ උතුම් පාද තබමින් ඇවිද යන්න ඇද්ද? හිත පහදවාගෙන සාදු සිතින් අපි මේ කුටිය වන්දනා කරමු. ඊළඟට අපේ බුදුරජාණන්සේ ජේතවනාරාමේ නැති වෙලාවට මිනිසුන් බොහෝ දුකටපත් වෙලා හඬා යද්දී ඒ දැකපු අනේ පිඬුසිටුතුමා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ කාරණාව දැනුවට පස්සේ බුදුරජාණන් වහන්සේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුම් දුන්නා. එදා බුද්ධ ගයාවේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ පිටදුණු ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මේ භූමියට වඩම්මලා දෙවිවරුන්ගේ උපකාරයෙන් වඩම්මලා රෝපණය කරලා බුදුරජාණන් වහන්සේත් මේ ස්ථානයේ භාවනාවෙන් වැඩ සිටලා ආනන්ද ස්වාමීන් වහන්සේට
දැනුවත් කළා. මින් පසු මා මේ භූමියේ නොසිටියොත් මිනිසුන්ට දුකටපත් වෙන්න එපා කියන්න. ඒ ගිනාපු සුවඳ මල් සුවඳ දුම් ගිලම්පස ඒ ආකාරයෙන්ම පූජා කරලා ජීවමාන බුදුන්සේ සිතා පූජා කරලා බොහෝ පින් රැස් කරගන්න කියලා මේ බෝධීන් වහන්සේ මේ ස්ථානයේ රෝපණය කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ මුල්ලුන් නිසා ආනන්ද බෝධීන් වහන්සේ කියලා සඳහන් කළත් ඇත්තටම අදටත් ජේතවනාරාමේ ජීවමාන බුදුන් තමයි මේ ආනන්ද බෝධීන් වහන්සේ. ආනන්ද බෝධීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල බඳු ආනන්දයන් වහන්සේ මේ බෝධීන් වහන්සේ මේ ස්ථානයේ රෝපණය කරන්න මුල් වුණා. ඒ වගේම බොහෝ පිරිසක් මේ ජීවමාන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. අදටත් සුවසේ විරාජමානව මේ භූමියේ මේ ආනන්ද බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ ආනන්ද බෝධීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ආනන්ද බෝධීන් වහන්සේ සමීපේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ සක්මන් මළුව පිහිටා තිබෙනවා. ඒ සුන්දර වූ සිරිපතුල් තබමින් භාග්‍යතුන් වහන්සේ මේ භූමියේ සක්මන් භාවනාව යෙදුණා. ඉතින් ඒ කාලේ උන්වහන්සේ සක්මන් භාවනාව කරනකොට මේ වැඩ සිටිය ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා ඒ අසිරිමත් දසුන දකින්න තරම් පින්වන්ත වුණා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝතලේ තමන්ගේ පාද තබමින් සක්මන් කරපු ඒ සක්මන් මළුව තමයි අපිට දැන් මේ පේන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සක්මනේ අද නැති වුණත් එදා භාග්‍යතුන් වහන්සේ සක්මන් කරපු සුන්දර බුදු සිරිපතුල් ස්පර්ශ කරපු භූමියයි මේ. ඒ භාග්‍යතුන් වහන්සේ මේ සක්මන් මළුවට පැමිණිලා බොහෝ වාරයක් සක්මන් කරනවා. ඉතින් අපේ ආනන්දයන් වහන්සේට නම් ඒ දසුන දැක ගැනීමේ වාසනාව නිතර උදා වුණා. භාග්‍යතුන් වහන්සේ සක්මන් කරපු ඒ සක්මන් මළුවටත් අපගේ নমස්කාරය වේවා. බුදුරු වනාහි කල්ප ගණනකට පසු මේ ලෝකයට පහළ වෙන අද්විතීය මනුෂ්‍ය රත්නය. ඉතින් උන්වහන්සේ මේ සක්මන් මළුවට පැමිණෙන්නේ මෙන්න මේ ආසන්නයේ තියෙන මේ කුටියටත් සමහර වෙලාවට පැමිණෙනවා. මේ කුටියට අපි කියනවා කෝසම්බී කුටිය කියලා. සක්මන් මළුවට වැඩම කරලා සක්මන් කරලා සමහර අවස්ථාවලදී භාග්‍යතුන් වහන්සේ මේ කුටියේ විවේකයෙන් ගත කරනවා. ඉතින් කොහොඹ ගහක් ආශ්‍රිතව මේ කුටිය තිබිලා තියෙනවා. මේ කෝසම්බී කුටියේදී බුදුරජාණන් ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේ කෝසම්බී කුටියට පස්සේ අපගේ ආනන්දයන් වහන්සේගේ කුටිය තමයි ආසන්නයේ පිහිටලා තියෙන්නේ. ධර්ම භාණ්ඩාගාරික ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ඒ ආනන්දයන් වහන්සේ නිතර බුදුරජාණන්සේ සමීපයට වැඩම කරන්න අවශ්‍ය වුණු නිසා බුදුරජාණන්සේට උපස්ථාන කරන කාරණාව මුල් කරගෙන අපගේ ආනන්දයන් වහන්සේ වැඩ සිටිය ඒ ආනන්ද කුටිය තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. ඉතින් අපේ ආනන්දයන් වහන්සේ මේ කුටියේ බොහෝ සැතපුණු වාරණ නැහැ. අවුරුදු 25 පුරාවටම උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරා. කාය කර්ම, වචී කර්ම, චිත්ත කර්ම, මනෝ කර්ම වලින් උන්වහන්සේ ගැන අයිතක් හිතන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා. මේ දකින්නේ අපේ ලෞතර බුදුරජාණන්සේ පැම් පහසු වුණු ඒ භාග්‍යතුන් වහන්සේගේ පැම් පහසු පිණිස සහ මේ ආරාමයේ සකස් කරපු ලිඳ. ඉතින් මේ ලිඳෙන් තමයි භාග්‍යතුන් වහන්සේ පැම් පහසු වුණේ. ඉතින් කුටිය ආසන්නයේමයි මේ ලිඳ පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියට තමයි දැන් ඔබ මේ ඇතුල් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකු වැඩ සිටිය කුටියක් දකින්න අපි කොයිතරම් වාසනාවන්ත. මේ රත්තරන් පාටට චෛත්‍යයක් වගේ පෙනෙන්නේ නම්
අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපatti සුවයෙන් ලෝකෙ දිහා බලන ස්ථානය. ඉතින් මෙතනට එන්නේ මේ කුටිය ඇතුළේ ඉඳන්. මේ සුගන්ධ කුටිය ඇතුළේ ඉඳන් උදේට මෙතනට වැඩම කරලා තමයි මේ ස්ථානේ වාඩි වෙලා ලෝකයේ දිහා බලන්නේ. මේ තියෙන්නේ ලෞතුරා අමා මෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්ලොව දෙවියන්ටත් මනුලොව මිනිසුන්ටත් සීල සත්‍යයන්ට අනුකම්පා වෙනස බොහෝ කාලයක් වැඩ සිටිය ඒ භාගතුන් වහන්සේගේ සුගන්ධ කුටිය. ඉතින් ඒ සුගන්ධ කුටිය මෙන්න මේ කුටියේ ඉඳන් එළියට එනකොට තමයි මේ රත්තරන් පාට මේ චෛත්‍යයක් වගේ ස්ථානේ භාගතුන් වහන්සේ උදේට වැඩ සිටින්නේ. මෙතන භාවනාවේ වැඩසිලා තමයි අද කාටද මම පිහිටවන්නේ කියලා ලෝකෙ දිහා බලන්නේ. ඉතින් ඔබ දන්නවා බොහෝ පිරිසක් ඒ සම්බුදු දෙනෙතට හසු වෙලා සසර ගමනේ නිදහස් වුණා. මේ මෙතනින් එහා භාගතුන් වහන්සේ කුටියේ ඉඳන් පාගමනින් වැඩම කරන ධම්සභා මණ්ඩපය. මෙන්න මේ ධම්සභා මණ්ඩපේට අර කුටිවල වැඩ සිටින සියලු මහරහතන් වහන්සේලා සියලු ස්වාමීන් වහන්සේලා වඩිනවා. භාගතුන් වහන්සේ බොහෝ අවස්ථාවල ওই ධර්ම දේශනාව සඳහන් වෙනවා. පින්වත් මහණෙනි මා එනකොට කුමද්ද කතා කරමින් සිටියේ. මෙන්න මේ ආසනේ භාගතුන් වහන්සේ වැඩ සිටිනවා. වටේට සියලු ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. එදා පටාචාර දුවගෙන ආවේ පිළිසරණ පිණිස බොහෝ අය මේ ජේතවනාරාමයට දුවගෙන ඇවිල්ලා මෙතන වැඩ සිටි බුදුරජාණන්සේ ළඟ තමයි මේ ධර්මය අවබෝධ කරේ. ඉතින් මේ පෙනෙන්නේ මේ විශාල ධම්සභා මණ්ඩපයක්. භාගතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නකොට මේ වටේටම ආසනවල රහතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඉතින් බොහෝ වෙලාවට දෙවිවරු මේ ස්ථානෙට තමයි පැමිණිලා භාගතුන් වහන්සේගේ ධර්ම සාකච්ඡා කරේ. ඔබ දන්නව නේද? ජේතවනං ඕබාසෙත්වා යේන භගවා තේනුපසංගමී ආනසංස කියන මුළු ජේතවනාරාමයේම දෙවිවරුන්ගේ ආලෝක වර්ණයන්ගෙන් ආලෝකයෙන් බැබළුණා කියලා. භාගතුන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දෙවිවරුන්ට දේශනා කරේ මේ වගේ තැනකදී. ඉතින් ඊට පස්සේ අපිට මුණ ගැහෙන්නේ ඒ භාගතුන් වහන්සේට নমස්කාර වේවා. ඊට පස්සේ ඒ ආසන්නෙම තියෙනවා මේ කරේරු කුටිය. කරේරු කුටිය කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට සත්බුදුරජාණන් වහන්සේලා ගැන දේශනා කරේ මෙන්න මේ කරේරු කුටිය. කියන්නේ බොහෝ වෙලාවට මේ දීර්ඝ දේශනා බුදුරජාණන්සේගේ දීර්ඝ දේශනා මේ කරේරු කුටිය සම්බන්ධව මේ කුටියේ මේ ස්ථානයේ තමයි දේශනා කරේ. ඉතින් පිටතින් වඩින ආගන්තුක ස්වාමීන් වහන්සේලාට බොහෝ වෙලාවට මේ විශාල කුටියේ විශාල පිරිසකට නවාතැන් ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ සමහරවිට ධම්සභා මණ්ඩපයට වඩින තුරු රැඳී සිටින්න පුළුවන්. භාගතුන් වහන්සේ මොන ගෑයි. ඉතින් මේ කරේරු කුටිය තමයි බුදුරජාණන් වහන්සේ අපිට අනිත් බුදුරු ගැන කියලා දීලා ඒ වගේම ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ ඒ ජීවිත කතා කියලා දීපු දීර්ඝ දේශනා දීඝනිකායේ දේශනා කරපු පින්වන්ත භූමිය. ඉතින් පින්වත්නි අපි කොයිතරම් වාසනාවන්තද මේ සම්බුද්ධ ශාසනයේ මෙවැනි දේවල් සිත් වලින් හිත පහදවාගෙන ඇස් දෙකෙන් දැක බලා ගන්න. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේට ඒ ජේතවනාරාමේ පිම්බීමේ වැඩ සිටිය සීල මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. මේ දැක බලාගත් පිණින් අපි සීල දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.